And now, live at 8. අයිබෝවන් එක්වන්න අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිවටේට් සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල ඊයේ දිනේ කොවිඩ් ආසාදිතයන් 1914ක් අදත් ආසාදිතයන් 1259ක් තවත් කොවිඩ් මරණ 11ක් සමගින් මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළට පිළියන්දල සහ කැස්බෑවේ තත්ත්වය සොයා බැලීමට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ විශේෂ කමිටුව වැඩ ආරම්භයි. තීරණය හෙට. ධම්මික පැණිය සායනික පරීක්ෂණ වලින් අසමත්. කොවිඩ් සඳහා ප්‍රතිකාරයක් නොවන බවට විශේෂඥ කමිටුවෙන් නිර්දේශ. කොවිඩ් විවාදයෙන් මැද ජනපති පාර්ලිමේන්තුවට. රිෂාඩ් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්. මහජන නියෝජිතයා ගෙදර යනවා නම් ඔබතුමාගේ නීතියක රටට වැඩක් වෙන්නේ නැහැ. මහජන ආරක්ෂා පිළිබඳ වග කියන්නේ මම සරත් ෆොන්සේක මන්ත්‍රීවරයා නෙවෙයි. COVID-19 ආසාදිත මරණ 11ක් අද වාර්තා වීමත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 720ක් දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිතයන් 1259 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,16,848ක්. මෙවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 16,000 සීමාව ඉක්මවා ඇති අතර ඇතැම් ප්‍රදේශවල ප්‍රමාණවත් රෝහල් පහසුකම් නොමැතිවීම හේතුවෙන් ආසාදිතයන් තවදුරටත් නිවෙස්වල රැඳී සිටින බවටද තොරතුරු වාර්තා වනවා. දිස්ත්‍රික්ක 24ක් ආශ්‍රිතව ඊයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 1914 දෙනාගෙන් 1860 දෙනෙකුම අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතයන්. ඊයේ ආසාදිතයන් වාර්තා නොවූයේ මොනරාගල දිස්ත්‍රික්කයෙන් පමණයි. විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 54 දෙනෙකුද ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගත්තා. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙනුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම නතර එම සංඛ්‍යාව 542ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 531 දෙනෙකු ඊයේ වාර්තා වී තිබුණා. දිනපතාම අප රට තුළින් COVID-19 රෝගීන් 1500කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ මීට කලින් සාපේක්ෂව බලනකොට විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපිට රෝහල් වලට ඇතුල් කළ යුතු, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුල් කළ යුතු රෝගීන් ප්‍රමාණය වැඩි. ඒ වගේම අපිට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය, අවශ්‍ය වෙනත් වෛද්‍ය පහසුකම් ප්‍රමාණය වැඩි. නමුත් ඒ සියලුම අවශ්‍යතාවයන් වලට අවශ්‍ය විදියට අපේ රෝහල් පද්ධතිය සකස් කිරීමත්, ඒ විස්තරණය කිරීමත්, අලුත් පහසුකම් ඇති කිරීමත් මේ වන විට කටයුතු කරමින් තියෙනවා. මේ අතර අද වාර්තා වූ ආසාදිත මරණ 11ත් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 720 දක්වා ඉහළ ගියා. එම මරණ වාර්තා වී තිබුණේ කොංගහවෙල, දේතලාව, මාලබේ, මහරගම, අරුණායක, වල්ගම්මුල්ල, වේයන්ගොඩ, දලුපොත, මොරටුව, කුරුණෑගල සහ වස්කඩුව ප්‍රදේශවලින්. ඒ අතර වයස අවුරුදු 33ක පුද්ගලෙක් වන අතර ඔහු මිය ගොස් තිබුණේ කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු හානිවීම හේතුවෙන්. දෙහියෝ විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් ආසාදිතයන් 44 දෙනෙකු වාර්තා වුණා. ඔවුන් දංගම්පල, මුරුත්තෙට්ටුව, රංගේම, තල්දුව හා මාගම්මන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව ඔවුන්ගේ සමීපාශ්‍රිත පවුල් 52ක් පමණ ගෘහස්ස නිරෝධායනයට යොමු කර තිබෙනවා. කිරිඳිවැල කුට්ටිවිල ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 37 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පසුගියදා එම ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි. වෙන්නපුව ලුණුවිල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරියකට COVID-19 ආසාදනය වී තිබෙනවා. බද්දේගම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. ඔවුන් බද්දේගම ප්‍රදේශයෙන් මීට පෙර හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්. බේරුවල ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ඉහළ යාමත් සමග ඔවුන්ගේ ආශ්‍රිතයන් යොදා ගැනීමෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 49කින් 2 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. ත්‍රිකුණාමලේ ප්‍රාදේශීය ලේකම්වරයා COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව ත්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයෙකුට COVID-19 ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ වන විට ත්‍රිකුණාමලේ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි 54 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පසුගිය පැය 24 ඇතුළත අපිට රෝගීන් 80ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලය සහ උපුවේලි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට අයත් ප්‍රදේශවල සිටින රෝගීන් ප්‍රධාන වශයෙන් වැඩිම පවතින්නේ රෝගීන් 20ක් 29ක් වශයෙන්. හම්බන්තොට සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාටද COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 48 දෙනෙකු PCR පරීක්ෂණ වලට ලක් කිරීමෙන් අනතුරුව
නිරෝධායනයට යොමු කළ බවයි. මීට අමතරව සූර්යවැව ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතයන් 13 දෙනෙකු ඊයේ හඳුනාගෙන උනා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ සේවය කළ පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වීමත් සමග අද පස්වරුවේ එම පිවිසුම తాවකාලිකව වසා දැමුණා. ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීම සහ පිටවීම සඳහා සූර්යවැව පිවිසුම භාවිත කළ හැකියි. දැනට හුදකලා කර ඇති නෝවුඩ් පොලිස් වසමට අයත් ඉන්ඩස්ට්‍රී 319 ග්‍රාම සේවා වසමින් COVID-19 ආසාදිතයන් 14 දෙනෙකු ඊයේ හඳුනාගෙන උනා. මස්කෙලිය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් 4 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් 8 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය තුළ එම විශ්වවිද්‍යාලයෙන් පමණක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 13ක්. අනුරාධපුරයේ COVID-19 ආසාදිතයන් 100කට ආසන්න පිරිසක් රෝහල්ගත කිරීමට නොහැකිව නිවාසවල රැඳී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ දැනට ප්‍රතිකාර මධ්‍යස්ථානවල උග්‍ර හිගයක් පවතිනවා. රෝගීන් 100කට ආසන්න පිරිසක් මේ වෙනකොට නිවෙස්වල සිටිනවා හේතුව මේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඩුව නිසා. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා පුළුවන් තරම් ඒ මධ්‍යස්ථානවලටත් යවමින් පවතිනවා. නමුත් ඒවලත් ඉඩපාඩු ප්‍රශ්න නිසා දැනට 100කට ආසන්න පිරිසක් ඒවල් වල ඉන්නවා. ඒ නිසා අපි දැනට කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් අලුතෙන් ඉදිකිරීමට බලාපොරොත්තු. මේ අතර රෝහල්ගත කිරීමට නොහැකිව නිවෙස්වල රැඳී සිටි දඹුල්ල ප්‍රදේශයේ COVID-19 ආසාදනීය පුද්ගලයන් 60 දෙනෙකු පමණ අද යුද හමුදාවේ මැදිහත් වීමෙන් රෝහල්ගත කිරීමට පියවර ගත්තා. මේ දිනවල රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවයේ සතු ඇති රුධිර සංචිත පහළ ගොස් ඇති බවත් ඒ අනුව රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහාය අවශ්‍ය බවටත් ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් ඉදිරිසිංහ මහතා කළ ඉල්ලීමට අනුව අද ප්‍රදේශ කිහිපයක රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා. COVID-19 මර්ධනය කළ හැකි බව පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ පැණිය සායනික පරීක්ෂණවලදී අසමත්ව තිබෙනවා. දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරී වීරසේකර මහත්මිය පැවසුවේ එම පානය COVID-19 මර්ධනය සඳහා කිසිදු සහායක් ලබා නොදෙන බව පරීක්ෂණවලදී තහවුරු වූ බවයි. මේක අසමත් කරන මම පිළිගන්නේ හේතුව අද දවසෙත් මගෙන් බේත් ගෙනිහිල්ලා මිනිස්සු සනීප වෙනවා. මේක කවුරු පිළිගත්තත් නැතත් මේ බේතෙන් මේ ලෙඩේ සනීප කරන්න පුළුවන් කෙනෙක් මං කියනවා. මේකෙදි මං කියනවා තුන්වෙනි වෛරසයටත් අපි බේතක් අපිට දීලා තියෙනවා. අපි ඒක එළියට දැම්මේ නැහැ. අපි දෙවෙනි වෛරසයේ දෙවෙනි ප්‍රභේදයට තමයි අපි මේ බේත හැදුවේ. ඒකෙදි සුව වුණා නම් තුන්වෙනි එකටත් අපේ මෙහෙවරක් ගන්න. දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම සේවා වසම් 12ක් අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 13කට අයත් ග්‍රාම සේවා වසම් 98ක් හුදකලා කර තිබෙනවා. මේ අතර නිරෝධායන නීති කඩ කරමින් පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා සහ ඒ ආශ්‍රිත පරිසර පවත්වාගෙන ගිය පුද්ගලයන් 75 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. COVID-19 වෛරසය පැතිර යාම හමුවේ දිස්ත්‍රික්ක 13ක පොලිස් බල ප්‍රදේශ කිහිපයකට අයත් ග්‍රාම සේවා වසම් 98ක් මේ වන විට අවස්ථා කිහිපයකදී හුදකලා කර තිබෙනවා. ඉන් දිස්ත්‍රික්ක 6කට අයත් ග්‍රාම සේවා වසම් 12ක් හුදකලා කෙරුණේ අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ පමුණුව ග්‍රාම නිලධාරී වසම සහ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කරනු ලැබුවා. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි හුදකලා කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයේ පල්ලේගම උඩගම සහ නවනගරය යන ග්‍රාම නිලධාරී වසම්ද පනාමුර පොලිස් බල ප්‍රදේශයේ වලල්ගොඩ සුදුගල සහ පනාමුර ග්‍රාම නිලධාරී වසම් මෙන්ම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයේ රත්ගම ග්‍රාම නිලධාරී වසමද හුදකලා කරනු ලැබුවා.
මීට අමතරව වවුනියාව දිස්ත්‍රික්කයේ පූරන්කුලම් පොලිස් බල ප්‍රදේශයේ පුරුක්කල් පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන හුදකලා කෙරුණා. මේ අතර මේ වන විට හුදකලා කර ඇති ග්‍රාම සේවා වසම්වල ඇතැම් පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් වෙනත් ප්‍රදේශවලට සංචාරය කරන බවටද වාර්තා වුණා. අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට ඈත් තල්ගස්ගොඩ සහ ගොඩහේන ග්‍රාම නිලධාරී වසම්වල ජනතාව එලෙස සංචාරණ සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පොලිස් මාර්ග බාධක තර කිරීමටද පියවරගෙන තිබෙනවා. ඇතැම් මාර්ග පස්වැටි දමා වසා දැමීමට පියවරගෙන තිබුණේ මෙලෙසින්. කුලියාපිටිය හුදකලා කර ඇති නාගරික ප්‍රදේශය හා ගම්බද ජනතාව නිසි පරිදි හුදකලා රීති අනුගමනය කරනවාද යන නිරීක්ෂණයට යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තු සහාය සහිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මගින් අද සවස කුලියාපිටිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කළා. එහිදී සියලු මාර්ග හා කඩසාප්පු ආශ්‍රිතව මෙන්ම විශේෂයෙන් ක්‍රීඩා පිට්ටනි හා සාමාන්‍ය දිනවල ජනතාව විශාල වශයෙන් ඒකරාශී වන ස්ථාන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් හුදකලා කාලසීමාවේදී එසේ දිගින් දිගට ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් එසේම වීඩියෝ දර්ශන ඇසුරෙන් නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් හඳුනාගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළා. මේ අතර COVID-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් මාලා නිසි අයුරින් පිළිපදින්නේද යන පිළිබඳව සොයා බැලීම සඳහා අඛණ්ඩ මෙහෙයුම් තවදුරටත් සිදු කරනු ලබනවා. ඊට සමගාමීව ඊයේ පස්වරුවේ සහ රාත්‍රී කාලෙහි සමාජ ශාලා, ඔට්ටු තැබීමේ ස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන මෙන්ම අනිකුත් ආපන ශාලා සහ පරිශ්‍ර පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් සිදු කරනු ලැබුවා. එහිදී තලංගම පොලිස් බල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන සහ අවන්හල් පරීක්ෂා කිරීම ඊයේ රාත්‍රියේ සිදු කරනු ලැබුවේ තලංගම පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින්. බොරුවට මේවා කරන්න එන්න එපා. කොන්දේසි වලට පටන් මෙයාගේ ඩෙබිට් කාඩ් එක අරගෙන මෙයාව ගෙන්න ගන්න පොලිසියට. එහිදී නීති උල්ලංඝනය කරමින් කටයුතු කළ පුද්ගලයන් එම ස්ථානවලම නිරෝධායනට ලක් කිරීමට පියවර ගත්තා. ගෙදර යන්නේ මොකද මෙතන කරන්න කියන්නේ ඔය? මොකටද මෙතෙන් ආවේද? නැත්නම් පොලිස් මැසේජයක් ගහන්න මෙන්න මේ වගේ තැනක හිටියා මෙන්න මේවා වුණා අපි නිරෝධායන දා. පෑලියගොඩ පොලිසිය මගින් පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මෙම පරීක්ෂා කිරීම සිදු කරන අතර නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන්ට දැඩිව අවවාද කිරීමද සිදු වුණා. එමෙන්ම මීගමුව කොච්චිකඩේ සහ පෝරතොට යන ප්‍රදේශවලද මෙම මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ කොච්චිකඩේ පොලිසිය මගින්. එහිදී සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති නොසලකා පෝරතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම කොච්චිකඩේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තවත් සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙකුට දැඩිව අවවාද කිරීමට පියවර ගත්තා. දැන් අඳුරට නැස් වෙලා මම හිත උදේ යන්නේ වාගේ අකට උණයි මොන මම වට අනුතරංගීමක් කරලා යන්නේ මින් ඕනා මුඛවාදම් නැතුව හොතන එළිය විශ්වවිද්‍යාල ප්‍රශ්නේ නේද ගන්න බෑ තවුනාන්සලා වගේ කෙනෙක් දෙන්නේ මාස්ක් එක නැතුව විදියොත් මේක වියක්ත එහෙම නැතුනොත් අපි තවුනාන්සලා විරුද්ධව නීති කරනවා මෙම මෙහෙයුම්වලදී සෞඛ්‍ය උපදෙස් සහ නිරෝධායන නීති කැඩූ පුද්ගලයන් 75 වෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය ක්‍රියා කරනු ලැබුවා. මේ අතර මුවාවරණ නොපැළඳෙන සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා දිවයින පුරා ආරම්භ කර ඇති මෙහෙයුම්වලදී ඊයේ දිනේදී පුද්ගලයන් 173 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මහනුවර නගරයේ රථවාහන පරීක්ෂා කිරීම සහ මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද අද දවස පුරා ක්‍රියාත්මක වුණා. දංකොටුව නගරයේ ජනතාව හා රියදුරන් දැනුවත් කිරීම සහ සෞඛ්‍ය උපදෙස් කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්ද දංකොටුව පොලිසිය අද දින සිදු කරනු ලැබුවා. මේ අතර නාවලපිටිය නගරයේ සිදු කළ හදිසි පරීක්ෂා කිරීම්වලදී මුව ආවරණ නොපැළඳෙන සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 35 දෙනෙකු අත්අඩංගුවටගෙන තවත් 88 දෙනෙකුට අවවාද කළ බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ. මීට අමතරව මෙම නීති උල්ලංඝනය කරමින් සිටින පුද්ගලයන් සහ රථවාහන පරීක්ෂා කිරීමේ වැඩසටහන් රැසක්ද අද දිනේත් ක්‍රියාත්මක කෙරුණා. තවත් COVID-19 ආසාදිතයන් 638 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 1897ක්. පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් කිහිපයක හුදකලා තත්ත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගියදා දැඩි කතාබහක් සමාජය තුළ මතුවුණා. පසුව මේ පිළිබඳව සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පත් කළ විශේෂඥ කමිටුව අද එහි සංචාරයක නිරත වුණා. ඔවුන්ගේ තීරණය හෙට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට බාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ. පිළියන්දල පොලිස් වසම පසුගිය දෙවනදා හුදකලා කිරීමට බලධාරීන් තීරණය කළා.
කෙසේ වෙතත් පසුදා උදෑසන පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් රැසක් යලි හුදකලා තත්ත්වය නිවත් කිරීමට කටයුතු කර තිබුණා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළේ ප්‍රදේශයේ හුදකලා බව ඉවත් කළේ Tamanගේ කිසිදු අනුදැනුමකින් තොරව බවයි. මුළු පිළියන්දල ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරේ. නමුත් ඒක මගේ දැනුවත් වීමකින් තොරව තමයි එහෙම සීමාවන් අයින් කරේ. මේ සම්බන්ධයෙන් චෝදනා ඉල්ල වුණේ කැස්පෑව ආසනයේ නියෝජනය කරන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාටයි. මේ පළාතේ ජනතාවගේ සුබසිද්ධිය වෙනද එයාගේ පහසුකම් වෙනුවෙන් පෙනී සිටින්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මම ක්‍රියාව. එහෙම නැතුව කාටවත් බලපෑමක් කරේ නෑ අපි. අදාළ ගැටලුව මුල් කරගනිමින් මේ පිළිබඳව සොයා බැලීමට ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කණ්ඩායමක් පත් කළ අතර ප්‍රදේශයේ තත්ත්වය සොයා බැලීම සඳහා අද උදෑසන ඔවුන් එම ප්‍රදේශයේ විශේෂ විමර්ශනයක නිරත වුණා. විමර්ශනයේ අනතුරු ඔවුන් මෙලෙසම සානීන් පිටත්ව ගියා. ඩොක්ටර් අද මොකද සාකච්ඡාවට නෑ ඒක කොහොමද මොකුත් ඒක ගැන කියන්න බෑ. මේක අපේ අමාත්‍යාංශයේ මේ එකක් ඔය රෝගීන් සංඛ්‍යාව ගැන බලන්න ආපු එකක්. කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කළ විමර්ශනයෙන් අනතුරුව ඔවුන් පැමිණියේ පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතයි. ඩොක්ටර් මොකද අද? අතරම ඩොක්ටර් මොකද උනේ? මේකද දේශපාලන අධිකාරියෙන් ගත්ත තීරණය සම්බන්ධයෙන් අද විශේෂ තීරණයක් ගන්න වෙනවනේ ඔබතුමාලට. මේක වහනවද නැද්ද කියන එක සම්බන්ධයෙන් ඩොක්ටර් සමන්තිකාගේ නම් තීරණය වෙනසක් නැතුව ඇති. අනිවාර්යෙන් ආයි වහනවා කියන්නේ. එක්ක ඩොක්ටර් සමන්තිකාව වය කරලා. ආයි කතා කරන්නේ වා. අතර මොකද උනේ? හුදකලා කර තිබූ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය දේශපාලන මැදිහත්වීමක් මතින් ඉවත් කළ බවට පාර්ශ්ව කිහිපයකින්ම අදත් චෝදනා එල්ල වුණා. තාක්ෂණික කාරණා මත පදනම් වෙලා කරනු ලබන හුදකලා කිරීම සහ නිරෝධායන නීතීන් පැනවීම සම්බන්ධව දේශපාලන අධිකාරිය බලපෑම් නොකර ඉන්නවා නම් හොඳයි. ඇත්තටම මේ කාරණේ නිසාම බිම්මට්ටමේ ඉන්න සෞඛ්‍ය අධිකාරිතුමිය සහ මහජන සෞඛ්‍ය පරිශ්‍රම ඉතාම කලකිරීමට ලක් වෙලා ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය ඉදිරියේදී පවත්වාගෙන යයිද කියන ගැටලුවත් අපිට තියෙනවා. ගාමිණී ලුගේ ඇමතුමා එතුමාම කියලා කියනවා අධ්‍යංශ දත්ත එක්ක ඉල්ලීමක් කරයි කියලා. ඒක ව්‍යාපාරික ප්‍රජාව කරපු ඉල්ලීමකුත් එක්ක. හැබැයි අද ව්‍යාපාර ප්‍රජාව කියනවා අපි එහෙම කාගෙවත් ඉල්ලීමක් කරේ නෑ. මේක කෙලින්ම ඇමතිතුමාම සනාථ කරනවා තමන්ගේ හිතුවක්කාරී ක්‍රියාවක් කියලා. ඔය කියන දේශපාලනක ගත්ත තීරණය හරි කියන එකද ඔබතුමාලා කියන්නේ? දේශපාලන තීන්දුවක් මෙතන. එතකොට මොකද්ද මේ කියන්නේ? එතකොට මේ ලොක්තුමා ඉල්ලීම් කරා ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් රැස් වෙලා මේ දත්ත අරගෙන මේවා දත්ත අරගෙන තමයි නැවත ඒ තීන්දුව ගන්න. මොකද ජන ජීවිතය ගෙනියන්න වගකීමක් අපිට තියෙනවා. පළාතේ මහජන නියෝජිත හැටියට ඒ වගකීම තමයි අපි ඉෂ්ට කරන්නේ. කෙසේ වෙතත් හුදකලා බව ඉවත් කිරීමෙන් පසුවත් පිළියන්දල ආශ්‍රිත ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීමක් සිදු වුණා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 531 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කැස්බෑවෙන්. එම ආසාදිතයන් සංඛ්‍යාව 149ක්. පිළියන්දලින් ආසාදිතයන් 59 දෙනෙකු වාර්තා වී තිබුණා. මේ හේතුවෙන් ඊයේ සවස පිළියන්දල දිසාරෝහල කොවිඩ් රෝහලක් බවට පත් කිරීමට බලධාරීන් තීරණය කර තිබුණා. ප්‍රදේශයේ විශාල වශයෙන් කොරෝනා රෝගීන් පැතිරීමක් පවතින නිසා හදිසියේ ඇත්තටම ඊයේ හවස 4ට පහුවෙලා තමයි තීරණය කරේ මේක කොරෝනා රෝහලක් බවට පත් කරන්න ඕන කියලා. හැකි ඉක්මනින් මේම ප්‍රදේශීය ජනතාවට මෙම රෝහලේදීම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීලා ඒගොල්ලෝ බලා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ අද දවසක තුල පුළුවන් වුණොත් අපි හෙට රෝගීන් ලබා ගන්නවා. මෙරට තුළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාට එහි දෙවෙනි මාත්‍රාව ලෙස එම එන්නතම ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ COVID-19 වසංගතය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කල්තැබීමේ විශේෂ විවාදයට එක්වෙමින්. මේ අතර අද පෙරවරුවේ මෙම විවාදය පැවැත්වෙන අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාගර්භයට පැමිණියා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් විසින්. අනතුරුව සභාගර්භය වෙත පැමිණි ජනාධිපතිතුමා එහි රැඳී සිටමින් කොවිඩ් විවාදයට සවන් දුන්නා. නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ඇමතීමෙන් පසු ජනාධිපතිතුමා සභාවේ අසුන්ගත් 5 වන අවස්ථාව මෙයයි. අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා විශේෂයෙන්ම කෆීරියානා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් ඒ කියන්නේ රුපියල් කෝටියක් රටේ සල්ලි පාවිච්චි කරලා ඒවා අලුත් වැඩියා කිරීමේ
ක්‍රියාදාමයක් ආරම්භ කළ තිබෙනවා කියලා. මේ එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න ඒක හොඳ දෙයක්. ඒ යෝජනාවෙත් ඒ කැප කරන මුදල් විශේෂයෙන්ම කොවිඩ් ව්‍යසනය ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ අරමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම මේ කොවිඩ් ව්‍යසනය අඩුවීමත් සමග ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. ගරු විපක්ෂ නායකතුමනි පැහැදිලිව කියන්න ඕනේ මේ මුදල කොවිඩ් අරමුදලෙන්වත් කොවිඩ් වලට වෙන් වෙච්ච මුදල් වලින්වත් ගත්ත මුදලක් නෙවෙයි ගරු කතානායකතුමනි. පැහැදිලිව අයවැය ලේඛනයේ සඳහන් අයවැය නිර්දේශන වලට අනුකූලව ආපු කැබිනට් පත්‍රයක් ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කොවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් මේ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. මේක එන්නත් කරන්න යන මුදලේ ප්‍රශ්නයක් නැති එකයි මම මෙතන කියන්න හදන්නේ. දැන් අපිට තේරෙනවා ඇස්ට්‍රාසෙනිකා ගන්න අමාරු ඉන්දියාවේ තුන ප්‍රශ්නෙට පස්සේ ඒක අපිට පැහැදිලි. ඉතින් මේක තීරණ ගැනීමේ දුර්වලතාවයක්. දැන් අද තියෙනවා ප්‍රධාන සාකච්ඡාවක් තමුන්නාන්සේලාගේ පැත්තෙන් සමහර අය කියනවා මේ ව්‍යසනය තුල කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න. දේශපාලන පක්ෂපාත ભેදයෙන් තොරව මේ වසංගතයෙන් රට බේරගෙන ආර්ථිකයේ වසන් නැතුව අපි සෞඛ්‍ය අංශවල පිළිගනිමින් අපි ගෙනියන ක්‍රියාමාර්ග වලට විපක්ෂයේ වශයෙන් මේ රටේ අමාරු අවස්ථාවේදී උදව් කරන්න. ඉතින් අපි සහයෝගය දෙන්න සූදානම් නැමුත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕන. අපි මේ කටයුතු කරන්නේ රටේ ආර්ථිකයත් බිඳවට ගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය. ඉතින් ගරු ග්‍රාමායතුමා ඉන්නේ කොහොදයි එන්නතකෝ මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% ලබන දෙසැම්බර් මාසයේ මේ අවුරුදු දෙසැම්බර් මාසෙ වෙන්න ඉස්සෙල්ලා අපි වැක්සින් කරලා ඉවර කරනවා. ඒ වගේම අපි මේ පටන් ගන්න එන්නත් කරන ක්‍රියාවලිය ඛණ්ඩනයකින් තොරව එක දිගටම එන්නත් කරන්න කටයුතු කරනවා කියන එක මම මතක් කරනවා. දැන් මෙතුමිය කියනවා මේක පටන් ගන්නවා කියලා. දැන් අවුරුදු එකමාරක් වෙනවා. එතකොට මෙතුමිය මොකද්ද කරුවේ? අපි කියනවා වෘත්තිමය තීන්දුවලට අපි සහයෝගය දෙනවා. දේශපාලන තීන්දුවලට අපි සහයෝගය දෙන්නේ නැහැ. දැන් කිරියල් ඇමතුමත් අහනවා අපි සහයෝගය ඉල්ලනවා. සහයෝගය ඉල්ලන්න එකම දේ තමයි කටවාගෙන ඉන්න. රජයේ විදියට මේ කොවිඩ් මර්ධනය සඳහා ගන්න තියෙන සියලු තීන්දුව ගන්නවා. ඒකෙදි විපක්ෂය සහයෝගය දුන්නත් සහයෝගය නොදුන්නත් ඒ ගන්න තීන්දුව වල අඩුවක් වෙන්නේ නැහැ. ඉස්සර කොළඹට කිරි ගමට කැකිරි කිව්වා වගේ එන්නත VVIP අයට එන්නත ගමේ අයට එහෙම නැත්නම් දුප්පත් මිනිහට මේ එන්නත ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික එන්නත 9,25,000කට පළවෙනි වටේදී. අද වෙනකොට 1,39,286කට අපි එහි දෙවෙනි මාත්‍රාවත් ලබා දීලා තියෙනවා. අපිට තියෙන්නේ 3,00,000ක් පමණ. 1,06ක අඩුවක් තියෙනවා. දැන් අහනවා මේක ගේනවද නැද්ද? ඇනගන්නවා අපි. ආණ්ඩුව පෙල් විවිධාකාරයේ ප්‍රකාශ කරනවා. නෑ කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නෑ ඒකට. රජයක් ඇටියට දරන්න පුළුවන් හැම උත්සාහයක්ම දරනවා අපේ රටේ ජනතාවට 9,25,000කට පළවෙනි මාත්‍රාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනික දුන්නා. ඒ එන්නතම ලබා දීම සඳහා කටයුතු යොදනවා. අප්‍රේල් මාසේ 30 වෙනිදා වෙනකොට රුපියල් මිලියන 1,368ක මුදලක් කොවිඩ්-19ට එරෙහි සෞඛ්‍ය ආරක්ෂණ සහ සමාජ ආරක්ෂණ අරමුදලේ තියෙනවා. ඒ සල්ලි කවුරුත් හොරගම් කරලා නැහැ. ජනාධිපතිතුමා ගෙදර ගෙනිහිල්ලත් නැහැ. වෙන කවුරුත් ගෙනිහිල්ලත් නැහැ. මේ සල්ලි ටික තියෙනවා. ඒකේ වාර්තා ටික සභාගත කරනවා. මේ ලොක්ඩවුන් කියන අය මම කියන්න ඕන විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නෝනා තමන්ගේ උපන්දිනය වෙනුවෙන් සාද දාපු දැන් ආපු ප්‍රමාණය ඒවා ආසාදින උන ප්‍රමාණය කියන්න පුළුවන්. පෞද්ගලික කාරණා නිසා කියන්න මෙතන කාපු දැන් ආපු දැන් මේ සියල්ල කියන්න පුළුවන් අපිට. හැබැයි ඒ මට්ටමට අපි වැටෙන්නේ නැහැ. නමුත් ඒව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. රටට බණ කියලා තමන් කරන දේවල් මොනවද කියන එක ගැන සැලකිලිමත් වෙන්න කියන කාරණේ සඳහන් කරන්න ඕන. දැන් තවත් දේශීය කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධ පුවතක්. කොවිඩ් ආසාදිත 45 හැවිරිදි ගැමිණි කාන්තාවක් රාගම රෝහලේදී අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වනා. ඒ සැලකෙන්නේ COVID-19 ආසාදනය වීම හේතුවෙන් මෙරටින් වාර්තා වූ පළමු මාතෘ මරණය ලෙසයි. මේ අතර කොවිඩ් ආසාදිත ගැබිණි මව්වරුන් 100ක් මේ වන විට දිවයින පුරා රෝහල් වලින් වාර්තා වනවා. නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ගැබිණි මව්වරුන්ට මෙන්ම කුඩා දරුවන්ටත් කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවක් මතුව තිබෙනවා. කුඩා දරුවන් බොහෝ විට සමාජයේ ගැවසෙන පිරිසක් නෙවෙයි. ඒ නිසා 80%ක් ඒ දරුවන්ට කොවිඩ් ආසාදනය වීමේ හැකියාව තිබෙන්නේ දෙමව්පියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන්. කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග කුඩා දරුවන් අතර වගේම ගර්භණී මව්වරුන් අතරත් රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පසුගිය මාසය තුළ වාර්තා වුණා. මින් පෙර බොහෝ අවස්ථාවල මවට කොවිඩ් ආසාදනය වුවද දරුවන් බොහෝ විට ඉන් ආරක්ෂා වුණා.
නමුත් එම තත්ත්වය නව වෛරස් ප්‍රභේදය ව්‍යාප්තියත් සමග වෙනස් වී ඇති අතර මේ වන විට වයස මාස 3, 4, 5 වැනි වයස් කාණ්ඩවල කුඩා දරුවන්ටත් කොවිඩ් ආසාදනය වීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ගොඩක් ලොකු ප්‍රමාණයක් දරුවන් අතර රෝගයක් දැන් පැතිරීම වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ දෙමව්පියන්ට තමයි අපි අවවාද දිය යුත්තේ. දරුවන් සමාජයට වැඩි නිරාවරණය කරන්න එපා. දරුවන් නිවස තුල තබා ගන්න. දරුවන්ගේ ආරක්ෂාව දෙමව්පියන් විසින් තහවුරු කරගන්න ඕන. අපි දැක්කා ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ගර්භණී මව්වරුන්ට මේ රෝගය වැළඳුනාම වුන් සංකුලතාවයන් වලට මුහුණ දීමේ හැකියාව වැඩිපුර තියෙනවා. ඒ අනුව අපි ගර්භණී මව්වරුන් ආරක්ෂා කරගන්න ඕන. ගර්භණී මව්වරුන්ට රෝගය වැළඳීමෙන් වැළකීලා ඉන්න පුළුවන් විදියට කටයුතු කරන එක තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. අපි අද දිනේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවම අද දවසේ 100කට ආසන්න ගර්භණී මව්වරුන් පිරිසක් රෝගීව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සමහරු ටිකක් අසාධ්‍ය තත්වයෙන් සිටින මව්වරුන් කීප දෙනෙකුත් ඉන්නවා. තමන්ගේ ප්‍රදේශීය රෝගීන් ඉන්නකොට සමහරවිට බියවීමක් ඇති වෙන මට මේ රෝගය හැදෙන්න පුළුවන් මට හැදුනොත් මගේ දරුවට හානියක් වේද කියන එක. අනිත් බියක් ඇති කරගත යුතු නෑ. ඔබ ඔබගේ මානසික සංවර්ධනයත් ඇති කරගන්න. ගැබිනි මව්වරුන් 100 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පත්වද්දී මෙරටදී පළමු වරට ගැබිනි කාන්තාවක් මිය යාමේ අවාසනාවන්ත පුවතක් අද වාර්තා වුණා. තෙමස් ගැබිනි මවක් අද පස්වරුවේ රාගම රෝහලේදී ජීවිතක්ෂයට පත් වුණේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 අවුරුදු කාන්තාවක්. මෙරට තුළ කොවිඩ් ව්‍යාප්තියත් සමග ගෙවුණු අවුරුද්දක කාලය තුළ රිච්වේ ආර්යා ළමා රෝහලින් පමණක් ආසාදිත දරුවන් 150 දෙනෙකු පමණ වාර්තා වූ අතර ඉන් සංකුලතා සහිත දරුවන් 30 දෙනෙකු මිය ගියා. 20 දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වුණේ පසුගිය සති 3ක කාලය තුළදී. කොහොමුණත් මේ වසංගතය නිසා දරුවන් රෝහලට රැගෙන ඒමට දෙමව්පියන් දක්වන්නේ මැලිකමක්. හැබැයි එය ඔබ නොකළ යුතුම දෙයක්. කොවිඩ් අවධානම මැද දරුවන් වෙනුවෙන් වෙන්වුණු ලංකාවේ ප්‍රධානතම රෝහලක් වන රිජ්වේ ආර්යා ළමා රෝහලේ කටයුතු සිදුවන්නේ කොහොමද කියන එකත් අපි අද හොයලා බැලුවා. හෙදෙන නිලධාරීතුමනි මෙතන මොකක්ද කරන කාර්යභාරය? ඇත්තටම මෙතන තමයි අපේ ඔය පොඩි චූටි දරුවන් හදිසි අවස්ථාවල් වල ඒ කියන්නේ හදිසියේ හුස්ම ගන්න අපහසුතාවයක් ඇති වුණොත් ඒ වගේම වැඩිපුර ඩයරියා එකක් ඒ වගේ දේවල් වැඩිපුර සිද්ධ වුණොත් ඒ වගේ අවස්ථාවකදී අපිට හදිසි ප්‍රතිකාර ඒ දරුවෝ වෙනුවෙන් යොදන්න සිද්ධ වෙනවා. ඒ වගේම මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින කැමැති රිජ්වේ ආර්යා ළමා රෝහල කිසිම ආකාරයකින් ප්‍රතිකාර ලබා ගන්න එන අයට රෝගය තවත් රෝගීන්ගෙන් ස්පර්ශ වීම හෝ බෝවීම වැළැක්වීම සඳහා අපි පියවර අරගෙන තියෙනවා. කොරෝනා ගැටලුවට මුහුණ දීමට හොඳම විසඳුම වන්නේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම බව පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. උන්වහන්සේ පවසන්නේ ඊට විසඳුමක් වශයෙන් ජනාධිපතිවරයා රසායනික පොහොර භාවිතය නැවැත්වීමට ගත් තීන්දුවට ජාතික වශයෙන් සියලු දෙනා ශක්තිය ලබා දිය යුතු බවයි. මම කියනවා දැන් අපි හදන්න ඕන කොරෝනා ආර්ථිකයක්. කොහොමද අපි කොරෝනා ආර්ථිකයක් හදන්නේ? දැන් ජනාධිපතිතුමා පොහොර නැවැත්තුවා අය පොහොර නැති වෙනවා කියනවා. එක්සත් ජාතික මම දන්නේ දැන් මේ සමගි ජන බලවේගයේ පක්ෂේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් තියෙන ඒගොල්ලෝ ලෝකේ ග්‍රීන් පාටිත් එක්ක ගිවිසුමක් අත්සන් කරා. මොකද්ද මේ ග්‍රීන් පාටි වල තියෙන ප්‍රධාන සංකල්පය? මන්ත්‍රීවරු දන්නවද ඒක? ග්‍රීන් පාටි වල කරුණු දෙකකට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරලා තියෙනවා. විකල්ප බලශක්ති, විකල්ප කුෂිකර්මාන්තය. ඒ කියන්නේ වසවිස සහිත ගොවිතැනේ සම්පූර්ණ නිදහස් වෙන්න. ඒ නිසා මේකට ජනාධිපතිතුමා ගත්ත පියවර ඒ අභීත නිර්භීත තීන්දුව ශක්තිමත් කරලා අපි හැමෝම මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා අද ග්‍රීන් පාටිත් එක්ක අත්සන් කරලා තියෙනවා නම් ගිවිසුමකට අපි සියලු දෙනාම එකතු වෙලා මේ කෘෂිකර්මාන්තය තමයි අද තියෙන හොඳම විකල්පය කොරෝනා ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඒ නිසා ජනාධිපතිතුමා ගත්ත ඒ අභීත තීන්දුවට අපි ජාතියක් විදියට සියලු දෙනාම ශක්තිය දෙන්න ඕන. ඒක කරන්න බැරි වැඩක් නෙවෙයි. බංග්ලාදේශ කණ්ඩායම සමගින් තරඟ 3කින් යුත් එක් දින තරඟාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 16 වෙනිදා බංග්ලාදේශයේ ඩකා අගනුවර බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. ඒ පොතත් සමගින් අපි දැනට ඔබෙන් සමග යනවා. ඔබට සුබ රාත්‍රියක්.